බලමු දරුවන්. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නව නිර්දේශය නිව් 2016 අවසන් සාමාන්‍ය පෙළ විභාගය 2016 දෙස. ගණිතය 2 කාලය පැය 3යි. 32 අංකය S2 කියන්නේ දෙවෙනි පත්‍රය. ඒ කොටසින් ප්‍රශ්න 5කුත් B කොටසින් ප්‍රශ්න 5කුත් තෝරාගෙන ප්‍රශ්න 10කට පිළිතුරු සපයන්න. ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී අදාළ පියවර හා නිවැරදි ඒකක ලියා දක්වන්න. සෑම ප්‍රශ්නයකටම ලකුණු 10 වෙකින් නිමි වේ. පතුලේ ආරය R උස h වන ඍජු වෘත්ත හේතුවක පරිමාව 3.1 π r වර්ගය h වේ. ආරය R වූ ගෝලයක පරිමාව 3.4 π r 3 බලය වේ. මෙතන 3.1 π r වර්ගය h. එතන මුද්‍රණයේ පොඩි දෝෂයක් වෙලා තියෙනවා. හරි. ඒ කොටස. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න. මේකෙන් 6ම තෝරගෙන අනිත් එකෙන් 4ක් තෝරගන්න බෑ. මේකෙන් 5යි අනිත් එකෙන් 5යි. සමහර වඩාත් පහසු එක මුලින් තෝරගන්න. මුලින් බලන්න ප්‍රස්තාර ගාණක් තියෙන්නේ. අපි බලමු. ශ්‍රිතයේ දීලා තියෙනවා. ප්‍රස්තාරය ඇඳීම සඳහා සකස් කරන ද අසම්පූර්ණ වගුවක් පහත දී ඇත. ඍණ 2 සිට 4 දක්වා. සමමිතිය ඍණ 4 ඍණ 4. 1 1 4 4 තර මේකේ හිස් තැන තියෙන්නේ. x සමානයි 1 වන විට හිස් තැන පුරවන්න. x අක්ෂය දිගේ y අක්ෂය දිගේ කුඩා බෙදුම් 10ක් එකක ලෙස නිරූපණය පරිමාණය යොදා ගනිමින් ප්‍රස්ථාර කඩදාසියක යද ශ්‍රිතයේ ප්‍රස්ථාරය අඳින්න. අපි බලමු. ඔන්න y සමානයි x 4 ඍණ x x ඍණ 2. එතකොට අපි ආදේශයක් දාමු. x ට කීයද 1? මේකේ 1 ඍණ 2. මේකේ 4. මේකේ ඍණ 1. එතකොට ඍණයි ඍණයි ධන 1. 4 ධන 1 කීයද? 5යි. අන්න බලන්න සමමිතිය ලස්සනට ආවා. ඍණ 4 ඍණ 4 1 1 4 4 5. මේක වටා තමයි සමමිතිය වෙන්නේ. එතකොට කුඩා කොට 10ක් අරගෙන ප්‍රස්ථාරය අඳින්නයි සූදානම්. එතකොට 1 2. x දිහා බලනවා. මේක තියෙන්නේ ඍණ 2 තමයි අඩු මාර්ගය. එහෙනම් අපි පටන් ගන්නවා ඍණ 2කින්. පටන් අරන් ඔන්න මේ හරියට ඍණ 2 කියමු. ආන්න අපි මේ හරියෙන් පටන් අරගෙන y අක්ෂය අඳිනවා පැනලා යන්න දෙපැත්තටම. කොට පැහැදිලි. හරි. අන්න අපි ඒකේ දරුවනේ දානවා y අක්ෂය කියලා. දැන් y වල ලොකු මාර්ගය 5. උඩටම යන්නේ නැතුව අපි මේ හරියට පටන් 5 4 3 बिंदु ऋण 1 මෙතන ऋण 2 ऋण 3 ऋण 4 ඍණ 4 තමයි අඩුව. දැන් බලන්න එතකොට කෝ අපේ මේකේ බිඳුව කෝ අපේ බිඳුව මේ තියෙන්නේ බිඳුව. මෙන්න මේ බිඳුව හරහා අපි x අක්ෂය අඳිනවා. ආන්න බලන්න. අපි x අක්ෂය අඳිනවා. x අක්ෂය. x වල තියෙන අගයන් ටික අපි ලියන්න ඕනේ. x වල තියෙන අගයන් ටික. හරි. මේ පැත්තට ධන 4ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි. එතන 4 ලිව්වේ. ඍණ 1යි ඍණ 2යි. මේ පැත්තට පුංචි කොටුවක් දශම 1යි. උඩ 4ක් දශම 1යි. කොටු 18 එක වෙන්නේ. හරි. දැන් අපි ලක්ෂ ටික පිටවන්න ඕනේ. ඍණ 2 ඍණ 4
රූල තියලා බලන්න පුළුවන්. ඍණ 2 ඍණ 7. හරි. ඍණ 1 ධන 1. මෙතන තියෙන එක දරුවනේ. බිංදුවේ 4 එකේ 5 දෙකේ 4 තුනේ 1 හතරේ ඍණ 7. හරි. දැන් අපි මේ වක්‍රය ලස්සනට අඳින්න ඕනේ. ඔයගොල්ලෝ මීට වඩා ලස්සනට අඳී පුරුදු වෙලා. හරි චෝ. මෙන්න මෙතන ඉතර ලස්සනට ආවෙනේ. අපි ආයෙත් බලමු. ඔන්න ඒ ටික හරි. ඊට පස්සේ මෙතනින් මේ ටික. මේ ලක්ෂය මේ වෙන්න. හරි. ඊට පස්සේ මෙතන ලක්ෂය තිබුණා. මෙන්න මෙතන. අන්න ඒක ලස්සනට යා. හරි. දැන් ඔන්න අපි බලමු. මේකට එක ලකුණයි. අක්ෂ ලකුණු කරනවට එකයි. ලක්ෂ වලට එකයි ප්‍රස්ථාරයට එකයි. ලකුණු 3යි. හරි චෝ. එතකොට පළවෙනි දෙවෙනි කොටස් ඉවරයි. තුන්වෙනි කොටස බලමු. මොකක්ද දාන්නේ? තුන්වෙනි කොටස බලමු. මොකක්ද දාන්නේ කියලාත් බලමු. ඕමි. හොඳයි. මොකක්ද දාන්නේ? මෙන්න මේ පරාසය තුල y ඍණ 4ට වඩා වැඩි ධනයකට කුඩයි සමාන වන x පරාසය x තමයි යන්නේ. මම ඒක තීරුම් කරන්න ඕනේ දරුවන්ට. ඔන්න. කෝ ඍණ 4 කෝ මෙන්න ඍණ 4. අඩුවන පරිදි y අඩුවන පරිදි y විශාලයි ඍණ 4ට. y අඩුවන පරිදි මේ වැඩි වෙනවා. මේ තමයි අඩු වෙන්නේ. මෙන්න මේ ටිකේ අඩු වෙනවා. හොඳට බලන්න මේ ටිකේ තමයි අඩු වෙන්නේ. මම තීරුම් කරන්න ඕගොල්ලන්ට එහෙම කරන්න බෑ. ඍණ 4 අයිති නෑ. මේක අයිති නෑ. නමුත් මේක අයිති. මේ ලක්ෂය අයිති. එහෙනම් මේක අයිති. මේ පැත්ත එක අයිති. ඍණ 4 අයිති නෑ. මේක අයිති නෑ. මේක අයිති. 3 හෝ ඊට වැඩි 4ට වඩා අඩුයි. 3 හෝ ඊට වැඩි 4ට වඩා අඩුයි. විශාලයි 3 හෝ ඊට වඩා වැඩි 4ට වඩා අඩුයි. අපි බලමු ඒගොල්ලෝ මොකද අපිට කියන්නේ කියලා බලමු. ඒගොල්ලෝ කියනවා තුන්වෙනි කොටසට මෙන්න මේකට ලකුණු දෙකක් දෙන්නලු. ලකුණු දෙකක් දෙන්නලු. මෙතන හරියටම මේක තියෙනවා. 3 හෝ ඊට වඩා වැඩි 4ට වඩා අඩුයි. ඒවනම් අපි ඊළඟ කොටස කරන්න එහා පිටුවට යමු. අපි එහා පිටුවට යමු. 4 වෙනි කොටස. ඔන්න ප්‍රස්ථාරයේ තියෙනවා. දීයති ශ්‍රිතය. හරි. y සමානයි ඍණ ඔන්න x කියන්න. සමමිතිය තියෙන්නේ මෙතන ධන 1. එහෙනම් එන්නේ ඍණ 1. මුළු එකේ වර්ගය එකතු කිරීම. මෙතන උපරිමාගය 5යි. හරි ෂෝ. හරි. පීකමා q මේ පීකමා q කියන්නේ මුදුන. m ලක්ෂය ලෙස ලකුණු කරන්න. එතකොට මෙතන
පීකමා කිව් කියන්නේ එම් ලක්ෂය කවුද එකේ පහ තොට එකේ පහේ අපි එම් දාන්න හරි එම් දාන්න හරි ඊළඟට පහ බලන්න ලස්සනයි x වර්ගය ඍණ 2x සමානයි 4 තොර මෙතන අපි බින්දුව දැම්මොත් මෙයාව එහාට යන්න පුළුවන් 4 ඍණ x වර්ගය ධන 2x බින්දුව සමානයි 4 ඍණ x පොදොයි x ඍණ 2 මේ බලන්න මොකද්ද මේ තමයි ඔයගොල්ලෝ ඇඳපු ප්‍රස්ථාරය මේක තමයි ඇඳපු ප්‍රස්ථාරය මෙතන තිබුණේ y එහෙනම් මේ කියන්නේ බින්දුව සමානයි y සමානයි බින්දුව තමයි මේ ටික y කොට y සමානයි බින්දුව මොකද y සමානයි බින්දුව කියන්නේ x අක්ෂය හරි එතකොට x ධන පළමු දශම ස්ථානයට සොයන්න x අගය ධන අගය අගයන් දෙකක් එනවා එතකොට ධන අගය 3.3ක් විතර එතකොට අපිට එනවා x සමානයි 3.3ක් පමණ එනවා 3.3ක් පමණ එනවා එහෙනම් බලන්න ඒගොල්ලෝ අපිට කියනවා 1.5 m ලක්ෂය ලකුණු කිරීලා එතන 1යි මෙතන 1යි 2යි 1 1 2යි හරි මේකට 2යි මෙතන තියෙන ඕන එක 2යි ඊළඟට මෙන්න මේ ටික ඔක්කොම ලබා ගත්තට y සමානයි බිඳුවට මෙතන ඉඳන් මෙතෙන්ට එක ලකුණයි උත්තරයට 1යි ලකුණු 2යි අන්න බලන්න මෙතන තියෙනවා ලකුණු 4ක් තියෙනවා ඉස්සෙල්ලා අපිට ආවා ලකුණු 6ක් අන්න එතකොට අපි ඒ ගාන එතනින් ලස්සනට නිමාවටපත් කරනවා අපි යමු දෙවෙනි ගානට එක්තරා රෝහලක බාහිර රෝගී අංශය වෙත පැමිණෙන රෝගියෙකු පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරුන්ට ගතවන කාලය සොයා ගැනීම පිළිබඳ කළ සමීක්ෂණයකින් ලද තොරතුරු පහත වගුවේ දැක්වේ. කාලීන ප්‍රශ්නයක්. මෙම සමීක්ෂණය සඳහා රෝගීන් 100 දෙනෙකු යොදා ගැනුණි. මෙම වගුවේහි 2 4 මගින් 2ට වැඩි හා 4ට අඩු හෝ සමාන. 4ට අඩු හෝ සමාන. 2ට වැඩි. 4ට වැඩි 6ට අඩු හෝ සමාන. මගින් දැක්වෙන පරිදි වේ. හරි. සුදුසු උපකල්පිත මධ්‍යයනය භාවිතා කිරීමෙන් අනුක්‍රමයකින් රෝගියෙකු පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරු ගතවන මධ්‍යයන කාලය සොයන. අපි බලමු. මෙන්න බලන්න. දැන් මෙතන සුදුසු උපකල්පිත මධ්‍යයනයක් යොදන්න ඕනේ. තමයන් ළමයට කැමති එකක් යොදා ගන්න පුළුවන්. හරි. දැන් මෙන්න පන්ති ප්‍රාන්තරය. මේකේ රෝගී පරීක්ෂණ ගතවන කාලේ මිනිත්තු. අන්නේ වැදගත් ඒ මිනිත්තු කියන එක. උත්තරයට හම්බෙන්නේ මධ්‍යයනයේට මිනිත්තු. මේකේ එකකේ තමයි හම්බෙන්නේ. 2 4 පිළිවෙලට බලන්න. 4 6 6 8 8 10 10 12 12 14 මේකේ එකතුව හරි අපි මතකද මේකේ මේ දෙන්නගේ මධ්‍ය අගය මං කෙටියෙන් ලිව්වා x මේකේ සංඛ්‍යාතය මතකනේ f සංඛ්‍යාතය f මේකේ අපගමනය deviation d මේකේ d මේකේ f ගුණිතය d මෙතන එනවා 19යි 32යි 37යි 6යි 4යි 2යි 12යි 19 21යි 30.3යි 10යි අන්න 100 හරියටම ආවා දැන් කියන්න කොහොමද මධ්‍යයාගය තීරුව හොයන්නේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදන්න 2 4 6යි දෙකෙන් බෙදුවම 3යි
4 6යි 10යි දෙකෙන් බෙදුවම 5යි. 14යි 7යි. රටාවක් තියෙනවනේ 2 2 යන්නේ. 3යි 2යි 5යි 2යි 7යි 2යි 9යි 2යි 11යි 2යි 13යි. හරි. ඒතර අපි ගමු උපකල්පිත මධ්‍යයන්නේ. ඌම. අපි ගමු ඕන ආපු විදිය පෙන්වන්නත් පුළුවන් 37. වැඩිම ගාන. සංඛ්‍යාතය 37 නිසා උපකල්පිත මධ්‍යයන්නේ අපි ගමු 7. 6යි 7යි මධ්‍යයගේ 8යි මධ්‍යයගේ 6 ධන 8 බෙදීම 2 7 අන්න හරි. 7 ඉඳන් 7ට වෙනස අපගමනය කියන්නේ සම්මතයේ ඉඳන් වෙනස බිඳුවයි. 7 ඉඳන් 5ට අඩු පැත්තට තියෙන්නේ ඍණ 2 ඍණ 4. 7 ඉඳන් 9ට ධන 2 ධන 4 11ට 4යි 6යි. මේකෙන් අපිට වැඩක් නෑ. FD කියන්නේ මේ දෙන්නගේ ගුණිතය 4 9 36යි 3යි 7යි 64යි. හරි. 34ක් බිඳුවයි. 12යි ධන 16යි ධන 12යි 10යි බිඳුවයි 1යි 40යි ධන මම ධන දැම්මේ නෑ. ඍණ 10න් බිඳුවයි 1යි 140යි ඍණ. කොට වැඩිපුර තියෙන්නේ ඍණ 100ක්. හරි. ඍණ 100ක් එන්නේ. එහෙනම් බලන්න සැබෑ මධ්‍යයන්නේ හොයන්නයි යන්නේ. සැබෑ මධ්‍යයන්නේ හොයන්නයි යන්නේ. සැබෑ මධ්‍යයන්නේ. ඒ කියන්නේ උපකල්පිත මධ්‍යයන්නේ ධන සිග්මා FD බෙදීම සිග්මා F. උපකල්පිතය ගත්තේ 7. අදනාවේ FDට ඍණ 100. සිග්මා F කියන්නේ 100. 100 100න් බෙදුවොත් 1යි. 6යි මිනිත්තු. අපි බලමු මේගොල්ලෝ අපිට යෝජනා කරන ලකුණු දීමේ පිළිවෙත. හරි. මධ්‍යයගයට 1 ලකුණයි. මධ්‍යයගයේ තීරුවම හරිනම් 1 ලකුණයි. හරි. FD හෝ FX ක්‍රමයට යන්නත් තිබුණා. එතකොට FDට 1 ලකුණයි. හරි. ලකුණු 2යි. සිග්මා FD ආවට 1යි 3යි. 3යි. මධ්‍යයන්නේ 6 ආවට මෙතනට 1යි මෙතනට 1යි ලකුණු 2යි. බලන්න කීයද? 1 2 3 4 5ක් දීලා තියෙනවා. ලකුණු 5ක් දීලා තිනවා ඒ කොටසට. අන්නේ පිළිවෙලට තියෙනවා. මේක එකක් හරි වැරදුනොත් තත්ත්වය භයානක වෙනවා. දෙකක් වැරදුනොත් ඊන් පස්සේ ගාන බලන්නෙමනේ. බලන්නෙමනේ. එකක් වැරදුනොත් සමාව දීලා බලනවා. හරි. ඊළඟට බලන්න. මධ්‍යයන්නේ කාලයට අපි බලමු. මධ්‍යයන්නේ කාලයට වඩා වැඩි කාලයක් පරීක්ෂාවට ලක් වූ රෝගීන්ගේ ප්‍රතිශතය. ප්‍රතිශතය. ඉල්පෑනගමු. ප්‍රතිශතය. ආමීන්. බලන්න මධ්‍යයන්නේ කාලයට වඩා වැඩි කාලයක්. දැන් මධ්‍යයන්නේ ආවි කීයද? මිනිත්තු 6යි. 6ට වැඩි කාලය ආවේ 6ට වැඩි ඒවා මෙන්න මේ ටික. මෙතන කීයක් තියෙනවද කියලා බලන්න. ඕන්න මේ දෙන්න එකතු කරලා අඩු කරන්න පුළුවන්. 37යි 6යි 43යි 49යි. එහෙනම් ප්‍රතිශතය 149යි. ප්‍රතිශතය. අන්න හරි. මෙමාංශයේ සෑම වෛද්‍යවරයෙක් දිනකට පැය 6ක් රෝගීන් පරීක්ෂා කරයි. වෛද්‍යවරයෙක් දිනකදී පරීක්ෂා කරට අපේක්ෂා කරන රෝගීන් ගණන. ඒතර පැය කීයක්ද? 6යි. පැය 6යි. කොට මිනිත්තු වලට ගෙන ආවා. මිනිත්තු මෙච්චරයි. ඒතර එක රෝගියෙකුට මිනිත්තු 6යි. එහෙනම් රෝගීන් ගණන. රෝගීන් ගණන. සනීප උත්තරයක් එනවා 66 කැපිලා
රෝගීන් 60ක් පරීක්ෂා කරන්න පුළුවන්. බාහිර රෝගී අංශය වෙත යම් දිනක පැමිණෙන රෝගීන් 400 දෙනෙකු පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් ගන්න. එනම් 400 දෙනෙක් 60යි. බිඳුවට බිඳුව කැපුණා 20 බෙදීම කීයද? 3යි. 3 හරක් අය 18යි 3න් 2යි. එහෙනම් පූර්ණ සංඛ්‍යාවට වෛද්‍යවරු ගණන. වෛද්‍යවරු ගණන 6යි 3න් 2යි කියන්නේ උත්තරේ වෛද්‍යවරු 7 දෙනෙක් ඕනේ. රෝගීන් 400 පරීක්ෂා කරන්න. අපිට කියනවා ප්‍රතිශතය හරියට තියෙනවා නම් එක ලකුණක් දෙන්න. හරි. මෙන්න මේකට 1යි මේක බෙදලා උත්තරයට 1යි 2යි. ඊට 6.7ට 6.7ක් එන්නනේ මෙතන 6යි 3න් 2 උනත් කමන්නේ. එක ලකුණයි. 7 දක්වා වටයලා ගත්තට තව ලකුණයි ලකුණු 2 දෙන්න කියන්නේ මේ විදියට. අන්න බලන්න. ඒ අපි කතා කළේ ලස්සනට අපේ දෙවෙනි ගාන. අපි යමු තුන්වෙනි ගාන බලන්න. මෙන්න. ප්‍රතිශත ගානක් එක ප්‍රශ්නයක්වත් අහලා නැහැ. ඒවට තමයි පුරුදු වෙන්න ඕනේ. ත්‍රිකෝණ මිතිය සමගාමී මිනිතය. අපි මුලින්ම යමු තුන්වෙනි ගාන බලන්න. රුපියල් 80000කට අත්පිට මුදලට විකිණෙන පරිගණක යන්ත්‍රයක්. අපි 80000යි. මුලින් මුගේ මූලික ගෙවීම මුගේ 20000ක් ගෙවන්න ඕනේ. හරි. මුගේ වාරික 12යි. පොලිය වාර්ෂික පොලිය 124යි. සාරාංශය ලිව්වේ. දැන් බලන්න. 80000ට 20000ක් ගෙවනවා. එහෙනම් ණය වූ මුදල. ණය වූ මුදල නැත්නම් හිඟ තැබූ මුදල. නැත්නම් වාරික වලින් ගෙවීමට හිඟ තැබූ මුදල. ණය වූ මුදල. එතකොට මේක එක යට ලියලා අඩු කරන එක ගොඩක් ලේසි විභාගෙට. දෙපාරක් අඩු කරන්න ඕනේ නෑ නේ එතකොට. අන්න රුපියල් 60000යි. අන්න රුපියල් 60000යි. කට ලකුණු දෙනවා. හරි. හරි. ඊළඟට මේක ගෙවන්න ඕනේ වාරික 12කින්. එහෙනම් මතක තියාගන්න හොයන්න ඕන වැදගත්ම දේ පොලි රහිත වාරිකය. ඒක තමයි අපි ඒකකය වශයෙන් මේ ගානේ සලකන්නේ. අපේ සටහනට ගිහිල්ලා බලන්න. මෙන්න 6000 60000 බෙදනවා වාරික 12න් මේ 12 වරපා 60යි. එහෙනම් වාරිකයක් පොලිය නැතුව රුපියල් 5000ක් වෙනවා. හරි. ඊට පස්සේ අපි බලන්න ඕනේ එම මුදලට ඒ කියන්නේ 5000ට මාස එකකට පොලිය හොයන්න ඕනේ. ඔන්න බලන්න. මෙන්න 5000. මේ අවුරුද්දට තමයි 124. අන්න මාසෙකට 12න් එක 2යි රුපියල් 100යි 5000කට මාසෙකට පොලි. හරි. මතක් කරගන්න. ඊළඟට අපි යමු පොඩ්ඩක් ඉහළට ගියමු ඉඩ බේරගෙන. අන්න. මතකද? පොලි ගෙවන. මොකක්ද ලියන්නේ? මතකද? මාස කියන්න. ඒකක ගණන. මුලින්ම 5000 ඒවා කීයක්ද? 12යි. ඊළඟට 11යි. එහෙම අඩු වෙගෙන යනවා. අන්තිම මාසේ 5000යි. මේක ශ්‍රේණිය එකතු කරන්නේ 12 වරක් 13. මතක් කරගන්න ඕන කරලා දිනවා. අන්න ඒකක 78ක් එනවා. එක ඒකකයකට 100යි ඒකක 78යි. එහෙනම් අපි මෙතන හදමු
මුළු පොලිය හොයමු. මුළු පොලිය සේවා 78යි. රුපියල් 7800. හරි. ඒ පොලිය බෙදා හරිමු මාස 12ට. පොලියේ වාරිකය 7812න් බෙදන්න. 12 අය 72යි. 60ට 5යි බිඳුවයි. අන්න පොලියෙන් ගෙවන්න ඕනේ හැම මාසෙම 650ක්, ණය මුදලෙන් ගෙවන්න ඕනේ 5000ක්. එහෙනම් පොලිය සහිත වාරිකය අපි හොයන්න යනවා. පොලිය සහිත වාරිකය. පොලිය සහිත මාසික වාරිකය කොහමද? ණය මුදලෙන් 5000යි, පොලියෙන් 650යි, 5650යි දරුවනේ. හරි. දැන් බලන්න. අපිට ඒගොල්ලෝ කියනවා මොනවද කියන්නේ? හොඳට බලමු. 60000 හරියට ආවනම් අඩු කරලා එක ලකුණක් දෙන්න. ඒක ලේසියිනේ. 80000න් 20000 අඩු කරා ණය වෙච්ච මුදල. ඉතිරි වූ මුදල ඕන එකක් ලියන්න පුළුවන්. ඊට පස්සේ ණය මුදලේ වාරිකය නැත්නම් පොලී රහිත වාරිකය 5000 හොයනවට එක ලකුණයි. හරි. ඊළඟට අර මාස එකකට පොලිය හොයනවට 2යි. මාස එක ගන්න 78ට 1යි. මුළු පොලිය හොයනවට 2යි මෙතන. ආන්න. ඊළඟට මේක මෙන්න මේ 650 එනවට ඒකයි මේකයි ඔක්කොටම මේකත් වෙලා මේකත් එකතු කරලා මේක 1යි මේක 2යි 3යි. එමය එන්නේ. 1යි 2යි 4යි 5යි 10යි. ලකුණු 10 ලැබෙන විදිය බලන්න. මෙතන තියෙනවා මේ දෙන්නට ලකුණු 2යි මෙතන 1යි 3යි. මේ තව විදියට හොයන්න පුළුවන් නේ. මුළු මුදල හොයලා ඒක බෙදන්නත් පුළුවන්. හරි. අපි යමු. අන්න පරිමාණයට ඇති නගර සැලැස්මක ඇති ABCD මේ පරිමාණයක් මේක. ප්‍රතිමා 4ක පීඩිම රූප සටහනේ දැක්වේ. මෙහි BAC අංශක 90යි. මේක 90යි ADC AC 10යි සෙන්ටිමීටර්. හරි. AD 9.4යි කො. ආන්න AD 9.4යි සෙන්ටිමීටර් සැලැස්මක් මේක. ඇත්ත දිග නෙමෙයි 1 සෙන්ටිමීටර් දිගයි පරිමාණය. ACD ත්‍රිකෝණය සලකා ACD කෝණයේ විශාලත්වය සොයා අංශක 70 බව පෙන්වන්න. අපි යමු එහා පැත්තට. එහෙනම් ඉස්සර අපි මේව කරමු. අපි ADC පොඩ ඇදගමු මෙතනින්. කටු සටහනක් දාගමු. එතන අපේ ආපතට හේතු වෙනවා. ADC හරි. AC 10යි. හරි. AD 9.4යි. හරි. ඉල්ලන්නේ ACD කෝණය. බලන්න මේක සම්මුඛ පාදය. මේක කර්ණය. සර්කනං sin ACD සමානයි 9.4 බෙදීම 10 sin ACD 9ට බිඳුවයි 9.4යි දශම ස්ථාන 4ක් ඕන නිසා අපි ලිව්වා sin ACD. බලමු මේකට අදාළ sin 9400 අංශක 70යි
කලා 3ක් මදි. කලා 3යි. අංශක 70යි කලා 3. එතකොට ආසන්න අංශකයට වටේනකොට අපිට ඒ කලා 30ට වඩා අඩුයිනේ. එහෙනම් ACD අංශක 70යි. කලා 3 කොඩයි කලා 30ට වැඩි නම් තමයි අපි එකක් එකතු කරන්නේ. හරි. දැන් අපි බලමු අපිට කොහොමද ඒගොල්ලෝ මේකේ ලකුණු දීම ගැන කියන්නේ කියලා බලනවා. අපිට කියනවා. හරි. ලකුණු 4ක් දෙන්න කියනවා. ලකුණු 4ක්. කොහොමද? මේක ලියලා තියෙනවා නම් 1යි. 2යි මේකට 3යි මේකට 1යි 4යි. 70 බව පෙන්වන්න. එවන අපි යමු ඊළඟ කොටසට බලන්න මොකද වෙන්නේ කියලා. C සිට D දිගංශය අංශක 242ක් වන අතර බීට නැගෙනහිරින් නැත්තනේ මේක උතුරනේ. කොට නැගෙනහිරින් පීටයි. මෙන්න උතුර. C සිට D පීටන්නේ 100 කීයද? 242. මේක 242. එතකොට මේක 180යි මේක 62යි. ACD අපිට ආව 70යි කියලා. ACD ආව 70යි. මොකක්ද අහන්නේ? 70 යොදා ගන්න. BCD को BCD මෙන්න මේ කෝණය අහනවා අපි. මේ කෝණය අහනවා. ACB මේ කෝණයත් අහනවා. මේ කෝණ දෙක අහනවා. එහෙනම් අපි බලමු දෙවෙනි කොටසේ. BCD කොහමද වෙන්නේ පුතා? කොහමද බබා? BCD. හරි. දැන් බලන්න මෙතන 62යි මේක 90යි. එහෙනම් BCD හොයන්න පුළුවන් 90න් 62ක් අඩු කරලා. අන්න BCD 28යි. මේක 90යිනේ මෙතන මේ 62 අඩු කරලා. එතකොට 28යි. ඊළඟට කවුද? ACB. එකත් ඒ කොටසෙම යන්නේ. ACB. ACB හොයන්න පුළුවන් 70න්. මේක 70යිනේ. 70න් 28 අඩු කරලා. එතකොට 42යි. අන්න බබු. හරි. දැන් ඒගොල්ලෝ මොකද කියන්නේ කියලා බලමු අපි. ඒගොල්ලෝ අපිට කියනවා 28 එවුවනම් ලකුණු 2යි. මේකට 1යි මේකට 1යි 2යි. ACB එකට 1 ලකුණක් විතරයි දෙන්න කියලා. 1 ලකුණක් විතරයි දෙන්න කියන්නේ. 3 මෙතන තමයි 3 තියෙන්නේ නේද? ඔව්. ABC ත්‍රිකෝණය සලකා ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් AB දිග සොයන්න. හරි. මේකේ AB දිග සොයන්න. එතකොට අපි ඒකට මෙතන පොඩි ඉඩක් හදාගමු. ඉඩක් පොඩ්ඩක් හදාගමු නේද? ඔන්න ABC ත්‍රිකෝණයනේ සලකන්න කිව්වේ. ABC ත්‍රිකෝණය සලකන්න කිව්වේ. හරි. අපි ABC ත්‍රිකෝණය සලකමු. ඔන්න. හරි. මේක BC ත්‍රිකෝණය සලකන්න කිව්වා. එතකොට AB දිග හැවුවේ. AC දැක්ක 10යි සෙන්ටිමීටර්. ACB අපිට ආව 42යි. 42යි. සම්මුඛ පාදය. මේක බද්ධ පාදය සබ. එහෙනම් tan theta කියන්නේ tan 42.
සමානයි AB බෙදීම 10. හරස් ගුණිතයෙන් 10යි tan 42 සමානයි AB 10 වරක් බලමු අතනින් tan 42 කොහමද කියලා බලමු. ඉස්සලාවේ 9.0.4 හරි 0.10. එතකොට ඒක 10න් ගුණ කළාම AB සමානයි 0.04 මීටර 0.04 මීටර 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 මීටර. හරි මොකද කියන්නේ මේකට එකයි මේකට එකයි උත්තරේට එකයි. අන්න ඒ විදිහට තමයි අපිට ලකුණු ටික දෙන්න යෝජනා කරන්න. ඒ විදිහට. ඒකට tan බලන්න සිද්ධ වෙනවා. අපි යමු. එතකොට ළමයි අපි ඒ ගාන සම්පූර්ණයෙන් හදලා ලකුණු දීලා ඉවරයි. මම ඉවර වෙච්ච ගාම තමයි දැක්කේ මේක ඔක්කොම අපි දුන්නේ පරිමාණ රූපයක. පරිමාණ රූපේ අපි දුන්නේ දරුවනේ සෙන්ටිමීටර් වලින්. ඔයගොල්ලෝ දැක්කේ නැද්ද? මේ මෙතන දාන් දීලා තිබුණේ මීටර්. එහෙනම් මේකත් අනිවාර්යයෙන්ම සෙන්ටිමීටර් විය යුතුයි. සෙන්ටිමීටර් විය යුතුයි. එවනම් අපි යන් දරුවනේ ඊළඟ ගානට. අන්න 5. පාසල් පරිසර සංගමයක් විසින් සංවිධානය කරන පැළ සිටුවීමේ වැඩසටහනකට එම පාසලේ ශිෂ්‍යයන් හා ගුරුවරුන් සම්බන්ධ වන ආකාරය පිළිබඳ විස්තර මෙතේ. සෑම ශිෂ්‍යයෙකුම රුපියල් 150 බැගින් ගුරුවරයෙක් රුපියල් 500 බැගින් යොදා 16500ක මුළු මුදලක් එකතු කරනු ලැබේ. ඉන්පසු මෙම මුදලින් පැළ 330ක් මිලදී ගෙන ඒවා සියල්ලම සෑම ශිෂ්‍යයෙකුටම පැළ 5 බැගින් ගුරුවරයෙකුටම පැළ 2 බැගින්ද සිටුවීම සඳහා බෙදා දෙනු ලබයි. සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා ඒවා විසඳීමෙන් ශිෂ්‍යයන් ගන්න හා ගුරුවරුන් ගන්න සොයන්න. අපි එතකොට ශිෂ්‍යෝ x කියලා ගමු. ගුරුවරු y කියලා ගමු. හරි. දැන් ආපහු කියමු. ශිෂ්‍යයන් හා ගුරුවරුන් සම්බන්ධ කරන ආකාරය මෙසේ. සෑම ශිෂ්‍යයෙක්ම 150ක් දෙනවා. සෑම ගුරුවරයෙක්ම 500ක් දෙනවා. එකතු වුණාලු 16500ක මුදල. හරි. හැම ශිෂ්‍යයෙකුටම පැළ 5ක් දෙනවා. ගුරුවරයෙකුට පැළ 2ක් දෙනවා. ඒතර ඔක්කොම පැළ 330යි. ඒකත් ඕනේ නෙමෙයි. ඔන්න දැන් තොරතුරු ටික හරි. දැන් තොරතුරු ටික හරි. දැන් ඔන්න සාරාංශය. ඔන්න බලන්න. ශිෂ්‍යයෙක්ගෙන් 150යි ශිෂ්‍යෝ x දෙනෙක්ගෙන් 150යි x. ගුරුවරයෙක්ගෙන් 500යි y දෙනෙක්ගෙන් 500යි y. එතකොට අතන 16500යි මුළු එකතු. 50න් බෙදන්න. 50න් බෙදන්න. 50ව 3යි. 50ව 10යි. බිංදුවට බිංදුව කැපුණා 50ව 3යි 3යි බිංදුවයි. අන්න පළවෙනි සමීකරණය ආවා. ඊළඟට පැළ ගන්න 5යි x ධන 2යි y සමානයි 330යි. එතන දෙන්නේ 330යි. හරි. 1 2. දැන් මේක විසඳලා ගුරුවරු සහ ශිෂ්‍යයෝ ගණන හොයන්නයි යන්නේ. අපි මේම කරමු. අපි දෙවෙනියා ගුණ කරමු 5න්. කියන්න. 25x ධන 10යි y පස්සරක් බිංදුවයි මෙච්චරයි. 1 3 ඔතන මුලේකම ගන්නත් තිබුණා. කමන්නේ අපි කමන්නේ. අපි දෙවෙනියා ලිව්වේ. දැන් පළවෙනියා ලියන්න 3x ධන 10යි y 330යි.
අපි 3න් අඩු කරන්න යනවා 1. මේකට මේ කැපිලා යනවා. 25න් 3ක් ගියාම 22යි x. මෙතන 0යි 2යි 13යි. හරි. දැන් අපිට පුළුවන් මොකද පුළුවන්? x හොයන්න පුළුවන්. අපි බෙදනවා 22. 11 සරක් 1යි 2යි 0යි 11 සරක් 2යි අන්න x සමානයි 60යි. 60යි. එහෙනම් අපි මොකේද ආදේශ කරන්නේ? ඕන එක පුළුවන්. 1හි x සමානයි 60 ආදේශ කරන්න. ඒව නම් නොලිව්වට ලකුණු දෙනවා. අත්‍යවශ්‍යම නේ. ඔන්න 3යි x ධන 10යි y 330යි 3 වරක් 60 180යි නේ එතන 10යි y. එතකොට මෙතන 180 10යි y 330 10යි y 330 රින 180 බිඳුවයි 5යි 1යි 150 10න් බෙදන්න. අන්න 15යි 15යි. එතකොට මොකක්ද අහන්නේ අපි? ශිෂ්‍ය සංඛ්‍යාව 60යි ගුරුවරු 15යි. ශිෂ්‍ය සංඛ්‍යාව 60යි ගුරුවරු 15යි. ආමීන්. ශිෂ්‍යයන් ගණන 60යි ගුරුවරු ගණන 15යි. එම අපි උත්තරේ ලස්සනට ලබාගෙන අපි බලමු මොකද ඒගොල්ලෝ අර සාරාංශය තමයි වැදගත් වෙන්නේ. අපිට මොකද්ද කියන්නේ කියලා බලමු. ඔන්න බලන්න. 150යි x ධන 500යි y අන්න ඒක ලබා ගත්තට 1යි 5යි x ට 1යි 2යි. ඊට පස්සේ මේක ගුණ කළා ගුණ කළා හදාගත්තට 1යි එකතු කළා හෝ අඩු කළා උත්තරේ x ට හොයාගත්තට 2යි. එතකොට එතනට එනවා ලකුණු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 1යි 2යි 3යි 5යි එතනට. එතකොට ආදේශයට 2යි කෝ 2යි. එතකොට ලකුණු 7ක් තියෙනවද බලන්න. 1යි 2යි 4යි 7ක් තියෙනවා මේ මුළු කොටසම තමන් හරියට කෙරුවා නම්. ඊට පස්සේ මෙන්න මේක ලියනවාට එකක් දෙන්න කියලා තියෙනවා 8ක්. උත්තරේ වෙන වෙනම ලියනවාට එක ලකුණක් තියෙනවා. අපි යමු ඊළඟ කොටස බලන්න. ඉහත පැළ බෙදා දීම. ඔව්. වෙනුවට සෑම ශිෂ්‍යයෙකුටම පැළ p. පැළ p නෙමෙයි පැළ p සංඛ්‍යාව. සෑම ගුරුවරයෙකුටම පැළ q සංඛ්‍යාව. එවිට පැළ කීපයක් නොබෙදී ඉතිරි වේ. 330න් ඉතුරු වෙනවා. හරි. ශිෂ්‍යෝ කීයක් හිටියද? 60යි. ගුරුවරු කීයක් හිටියද? 15යි. එහෙනම් මෙතන 60යි p. හරි. මෙතන 15යි q. මේ ප්‍රමාණය මේකට වඩා අඩුයි. පැළ ඉතුරු වුණානේ. අඩුයි. නොබෙදී ඉතිරි වේ 330යි. අසමානතාවයක්. ඕන මුළු එකම 15න් ගුණ කරොත් 15 සරක් 4යි 15 සරක් 1යි 22යි. 22යි අසමානතාවයක් ගොඩනගලා අපි පොඩ්ඩක් ඒක සුළු කරලා තිබුණා. පොඩ ඒගොල්ලෝ කියනවා එහෙම සුළු කරන්න අවශ්‍ය නැහැ. 60යි p ට එක ලකුණක් දෙන්න.
මේ පැත්තටම ලකුණකුයි මේ පැත්තට එක ලකුණකුයි දෙන්න ලකුණ දෙකක් දෙන්න කියනවා ඒ විදිහට එක ගොඩනගලා තියෙන්නේ මේ බලන්න 15 4 60යිනේ 15 එකයි 15 එක සුළු කරේ නැතත් දෙන්න කියනවා හරි අපි යමු එහෙමනම් ඊළඟ ගාන සොයාගෙන 6 බලන්න දිග 4යි මීටර දිග 4යි මීටර ඒකවල දීලා නැහැ අපි දාගත්තා පළල 2යි මීටර පළල 2යි මීටර හරි ඍජු කෝණාශ්‍රිත ආඩුවක් රූපයේ දැක්වෙන පරිදි ඍජු කඩිරි දෙකක් කැපුව විට ලැබෙන p කොටස සමචතුරස්‍රය මෙන්න මේක සමචතුරස්‍රය හරි සමචතුරස්‍රය p කොටස සමචතුරස්‍රය මේක සමචතුරස්‍රය හරි ඉතින් p කොටසේ පැත්තක දිග මීටර x වේ රූපයේ q ලෙස දැක්වෙන ඍජු කෝණාශ්‍ර කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් x ඇසුරෙන් සොයන්න p හි වර්ගඵලය q හි වර්ගඵලය මෙන් දෙගුණයකි අපි පොඩ්ඩක් කියමු හරි p හි වර්ගඵලය q හි වර්ගඵලය මෙන් දෙගුණයකි හරි පොඩ බලන්න මෙන්න මේ කෑල්ල මෙන්න මේ කොටස මෙන්න මේ කොටස හරි දැන් අපිට කියන්නේ මොකද්ද ඒගොල්ලෝ අපිට කියනවා p වල වර්ගඵලය මෙන්න මේ q වල වර්ගඵලය වගේ දෙගුණයක් හරි ඊළඟ අපි බලමු මෙතන මීටර මෙතනත් 2යි මීටර හරි q ප්‍රකාශනයක් ලියන්න දැන් බලන්න මේක 4 නම් මේ x අඩු කරා මේක 4 ඍණ x මේක x මේක 2යි නම් පළල 2 ඍණ x හරි එහෙනම් 4 ඍණ x ගුණිතය 2 ඍණ x මේක තමයි ඍජු කෝණාශ්‍ර කොටසේ වර්ගඵලය x ඇසුරෙන් සොයන්න. ඒගොල්ලෝ හොයන්න කියනවා. ඒකට අපි හෙව්වොත් එනවා 8යි ඍණ 4යි x ඍණ 2යි x ධන x වර්ගය අපිට ලැබෙනවා x වර්ගය ඍණ 6යි x ධන 8ක් හරිද වර්ග මීටර හරි p වර්ගඵලය q වර්ගඵලය වෙන දෙගුණයක යන්න ඉතුරු ටික ගන්න කියනවා කොහමද p වර්ගඵලය හොයන්න x වරක් x කොට 2යි x වර්ගය හරි චෝක් හරි p වර්ගඵලය q වගේ දෙගුණයක් එහෙනම් p වල වර්ගඵලය q වගේ දෙගුණයක් හරි දැන් මෙතන p වල වර්ගඵලය නෙන්නේ මෙතන ඉන්නේ p වල වර්ගඵලය x වර්ගය x වර්ගය මේ වගේ දෙගුණයක් හරි එහෙනම් දෙවෙනි කොටස p වල වර්ගඵලය q වල වර්ගඵලය වගේ දෙගුණයක් අපි හදාගමු ලස්සනට එන පොඩ්ඩක් බලන්න පොඩ්ඩක් ඉන්න මම ඔන්න q වල වර්ගඵලයේ දෙගුණය ගන්නවා දෙගුණයයි x වර්ගය ඍණ 6යි x ධන 8 සමානයි x වර්ගය දැන් හරිනේ එතන 2යි x වර්ගය 12යි x ධන 16 ඍණ x වර්ගය බිඳුවයි දැන් බලන්න දරුවන් මේක පොඩ්ඩක් සුළු කරන්න ඕනේ
මේ දෙකයි x වර්ගයෙන් x වර්ගය ගියාම x වර්ගය. හරි. මෙතන එනවා ඍණ 12x. මෙතන ධන 16 සමානයි බිඳුව. හරි. මේ තින්නේ අන්න බලන්න. දැන් අපි බලමු ලකුණු දෙන විදිය. ඒගොල්ලෝ අපිට කියනවා පළවෙනි කොටසට ලකුණු දෙකක් දෙන්න. මේක සුළු කරේ නැතත් මෙතනට ආවත් ඒ ලකුණු දෙක දෙන්න කියනවා. කොතනටද? මේක ලිව්වා නම් දෙකක් දෙන්න කියනවා. හරි. ඊළඟට මේක සමාන කෙරුවට තව ලකුණු දෙකක් දෙන්න ඕනේ. ඒ දෙකෙන් එකක් මේකට අයිති. හරි. ඊට පස්සේ සූත්‍රය හරියට එනවට තව එක ලකුණයි. අන්න ලකුණු 5ක් දරුවන් මේ වෙද්දී ලබාගෙන තියෙනවා. ලකුණු 5ක් ලබාගෙන තියෙනවා. හරි. අපි යමු එහෙනම් ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසට යමු. මොකද කියන්නේ බලන්න. සූත්‍රය භාවිතයෙන් හෝ අන් ක්‍රමයකින් හෝ මෙන්න මේක බව පෙන්වන්න. එහෙනම් අපි සමීකරණය ලියාගමු. x වර්ගය මතකයිනේ. ඍණ 12x ධන 16 බිඳුවයි. දැන් මේ සූත්‍රය දාන්න එපා. සූත්‍රය මගින් කිව්වනේ. මොකද 12 කියන්නේ මෙතන ඉරට්ටේ සංඛ්‍යාවක්. ඔත්තේ තිබුණා නම් තව කමක් නැහැ. එහාට ගත්තම ඍණ 16. හරිද? හරි. මෙන්න මේ ඍණ 12. මතකද හැමදාම භාගයෙන් ගුණ කරන්නේ. සුළු කරලා වර්ග කරන්න කියන්නේ. අන්න ඍණ 6 වර්ග කරන්න. 36යි. මේක බොහොම ලේසි. ආයෙත් බලන්න. මේ x වල සංගුණකය ලකුණ එක ලියනවා. දෙකෙන් එකෙන් ගුණ කරලා සුළු කරලා වර්ගය අරගෙන. ඒක අපි දෙපැත්තටම එකතු කරනවා. මේක අපි අපේ පාඩමේදී ලස්සනට කියලා දෙනවා දරුවන්ට. අන්න මේකෙන් x ලියනවා. මේ ඍණ 6 ලියනවා. රටාවක් තියෙනවා යාන්ත්‍රිකව කරන්න පුළුවන්. 20ක් තමයි. එහෙනම් x ඍණ 6 සමානයි ධන හෝ ඍණ මූල 20. එහෙනම් x සමානයි 6 ධන හෝ ඍණ 20 කියන්නේ 4 වරක් 5. 4 වරක් 5 20යි. හරි. 4 මූලය මට කියන්න. එහෙනම් x සමානයි 6 දෙකයි මූල 5යි. හරි. බව පෙන්වුවා. එතකොට ධනාගය සුදුසු නොවන බව පෙන්වන්න. ඒක අපි බලමු ඇයි කියලා. x සමානයි 6 ධන 2යි මූල 5. ඒක බලන්න දැන් අපිට උත්තර දෙකක් ආවා. මෙන්න මේක පිළිගන්න බෑ කියලා කියන්නේ ඇයි? අපි පොඩ්ඩක් බලමු අපේ රූපය. මේ x මේ දෙකට වඩා අඩු වෙන්න එපා. මේ x අඩුයි නෙමෙයි. x කුඩා වෙන්න ඕනේ මේ දෙකට වඩා. අන්න බලන්න. එතකොට අපිට මෙතන එන්න ඕනේ මොකද්ද? දැන් 6.2 මූල 5 කියන්නේ විශාලයි දෙකට වඩා විශාල නිසා. x ලගේ දෙකට වඩා අඩුයිනේ. ඒ නිසා මේක විශාලයි දෙක නිසා පිළිගත නොහැකිය. අපි රූපයෙන් පෙන්වන්නේ. හරි. පිළිගන්න බෑ. එහෙනම් සුදුසු වගේ හොයන්න කියනවා 5. x සමානයි 6 ඍණ 2යි මූල 5. 6 ඍණ 2යි මූල 5 කවුද? 2.24. ඒ කියන්නේ 6 ඍණ 4.48. එහෙනම් 1.5යි 2යි මීටර. හරි. අපිට කියනවා වර්ග පූර්ණය මගින් උත්තරය ලබා ගත්තට මෙන්න මේ සියල්ලටම ලකුණු 3ක් දෙන්න කියනවා. ඊළඟට මෙන්න මේක විශාලයි 2 කිව්වට එක ලකුණක් දෙන්න පිළිගත නොහැකිය.
ඊට පස්සේ මේ ආදේශයෙන් හරියට උත්තරය ආවට ඒකෙත් තියෙන එක ලකුණක් තමයි දෙන්න කියලා. අන්න බලන්න. අන්න එතකොට අපි ඒ ගානත් එතනින් සම්පූර්ණයෙන් නිමාවට පත් කරා. මේක තේරුම් ගන්න මෙන්න මෙතන තැන. අර x වලාගේ දෙකට වඩා අඩු වෙන්න ඕන. මෙතන 6ක්ම තියෙනවනේ. දෙකට වඩා වැඩි. ඒ නිසා ඒක බාර ගන්න බෑ කියලා. ලස්සන ප්‍රශ්නයක්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 7 වෙනි ගාන මෙන්න ස්ට්‍රේටි. 8 නිර්මාණ 9 10 දෙන්නම ජ්‍යාමිතිය. ජ්‍යාමිතිය ගණන් 3ක් තියෙනවා. නිර්මාණ සහ තව ජ්‍යාමිතිය ගණන් දෙකක්. එකක් වෘත්ත වලින් එනවා. අනිත්‍යවාද ත්‍රිකෝණ සමාන්තර රාශි ආදියෙන් එනවා. සමාන්තර රාශි වලින් එකයි වෘත්ත වලින් එකයි. එහෙමයි දෙන්නේ. අපි මුලින් බලමු ශ්‍රේණිය දිහා බලමු. දී ඇති සමාන්තර ශ්‍රේණියක පළමු වන පදය 3යි. 11 වන පදය 43යි වේ එක පොදු අන්තරය 4 බව පෙන්වනවා. අපි යමු මුල් කොටස හදන්න. හරි. ඔන්න එක දැම්මා. පළමු වන පදය 3යි. පළමු වන පදය 3යි. පළමු වන පදය 3යි. 11 වන පදය 43යි. D4 බව පෙන්වනවා. එතකොට D උත්තරේ දීලා තියෙනවා. T11 මතකද? 11ට වඩා එකක් අඩුයි 10යි D කියන්නේ T11. එන් දාන්න ඕනේ නැහැ. මේකේ 3යි. මේකේ 10යි D 43යි. කොට 10යි D 43 ඍණ කීයද? 3. 10යි D 40යි. D සමානයි 40 10න් බෙදුවම 4යි. හරි. දැන් මොකද කියන්නේ? දී ඇති ශ්‍රේණියේ ඔන්න දෙවෙනියා බලන්න. පළවෙනියා 3යි. 4ක් දැම්මොත් 7යි. 4ක් දැම්මොත් 11යි. 4ක් දැම්මොත් 15යි. 4ක් දැම්මොත් 19යි 23යි. ඔහොම යනවා 27යි. මොන බලන්න. දෙවන පදය 4 වන පදය 6 වන පදය. ඒ විදිහට ඉරට්ටේ පද අයින් කරනවා. ඒතර ඉතුරු වෙන්නේ 3 11 19 27. මෙන්න මේ ශ්‍රේණියේ පද 20ක ඓක්‍යයන්. ඒතර තමන් ඒ හඳුනාගත්ත 3යි කියලා. මේකේ වැදගත්ම දේ D හඳුනා ගන්න ඕනේ. 11න් 3ක් ගියොත් 8යි. අන්න බව 8යි. n වලාගේ පද 20යි අහන්නේ SN. එන SN සමානයි n බෙදීම 2 දෙකයි ධන n ඍණ 1 වාරයක් D S 20 20 බෙදීම 2 දෙවරක් 3 n ගේ එකක් ගියොත් 19යි 8යි. හරි. මෙතන S 20 10යි. මෙතන 6යි 9 වරකට 72යි 7යි. එතකොට S 20 සමානයි තලියමු පොඩ්ඩකට 10 වරක් 158යි. 1580යි සමාන්තර ශ්‍රේණි කොටස ඉවරයි. මොකද කියන්නේ කියලා බලමු. පළවෙනියා D සමානයි 4යි. සමීකරණය ඔක්කොම මෙහෙම ලියලා ඔක්කොම හරිනම් ලකුණු දෙකක් දෙන්න කියනවා. ඊළඟ එකේ මේ D හඳුනා ගත්තට මෙතන ශ්‍රේණිය ලියලා එක ලකුණක් දෙන්න කියනවා. ඊට පස්සේ 1580 හරියට මේ ටික කරලා ලබා ගත්තට 2යි. ලකුණු ඔක්කොම 5ක් තියෙනවා සමාන්තර ශ්‍රේණි කොටසට. හරි. යමු. මොකද කියන්නේ ගුණෝත්තර ශ්‍රේණිය. පොදු අනුපාතය 2යි. මුල් පද 6හි ඓක්‍ය 7යි.
ඒ අහනවා. මතකද සමාන්තර ශ්‍රේණියක ඓක්‍ය හොයන්න සූත්‍ර දෙකක් තියෙනවා. R ලොකුයි නම් එකට වඩා R ගෙන් එකක් අඩු කරනවා. ඔහොමයි අපි ඉගෙනුවේ මතක තියාගන්න. ලොකු නම් උඩ ඒකමයි Rn ඍණ 1. ඉස්සරහට ඒ දාලා Sn. R කුඩා නම් එකට එක ලොකු නම් එක ඍණ R ලියනවා. එකෙන් R උඩට එක ඍණ Rn ලියනවා. ඔන්න සූත්‍ර දෙක. දැන් මේකේ ඓක්‍ය දීලා තියෙද්දී මේ සූත්‍ර දෙකෙන් අපි මෙන්න මේක තමයි හැමතිස්සෙම යොදාගන්නේ. R එකට වඩා ලොකු එක මේක දීලා තියෙනවා R එකට වඩා ලොකුයි කියලා ළමයි. හරි. එන බලන්න. Rn ඍණ 1 බෙදීම R ඍණ 1 සමානයි Sn. ඒ දන්නේ නැහැ. මෙහෙම කරමු. අපි ඒ ඉතුරු කරමු මේ පැත්තේ. එතකොට මෙයා උඩට යනවා. මෙයා යටට යනවා. දැන් අපිට ආදේශ කරන්න පුළුවන්. ඒ සමානයි. Sn කියන්නේ 7යි. R වලගේ 2 ඍණ 1යි. පල්ලෑ දෙකේ 6 බලය. 6 බලයක්. පද ගාන 6යි. ඍණ 1. කොට ඒ සමානයි 7 වරක් 1. මෙතන 64න් එකක් ගියා. 7යට 63. ඒ සමානයි 1යට 9යි දරුවනේ 1යට 9යි දරුවනේ. දැන් අපි බලමු කොහොමද කියන්නේ කියලා මොකද කියන්නේ කියලා බලමු. ලකුණු 3ක් තමයි දෙන්න කියන්නේ. ආදේශයට 1යි මේකට 1යි උත්තරේට 1යි. එතකොට මේක හරි. ඊළඟට තව ලකුණු දෙකක් තියෙනවා පස්වන පදය හොයනවාට. ඔන්න බලන්න. ඔන්න බලන්න. දෙවෙනිය. A 1ට 9යි. R 2යි. T 5. T 5 කියන්නේ R 4 බලය. 9න් 1. 2 4 බලය 16යි. 16 බෙදීම 9යි. 1යි 9න් 7යි. 1යි 9න් 7යි. අන්න ඒකට දෙනවා ලකුණු දෙකක්. මේ ආදේශයටයි ඔක්කොටම ලකුණු දෙකක් දෙනවා දරුවන්ට. හරි. බලන්න. හොඳයි. අපි යමු. අන්න බලන්න නිර්මාණය. පහත දැක්වෙන නිර්මාණ සඳහා සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණයක් සහිත සරල ධාරයක් සහ කවකඩුව පමණක් භාවිතා කරමින් නිර්මාණ රේඛා පැහැදිලිව දක්වන්න. හරි. එක දෙනවමනේ. AB 6යි. කඩු සටහන. AC 5යි. BAC 60යි. වනසේ ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ඔන්න දරුවන් කටු සටහනෙන්ද. දැන් අපි ගමු රූලර් එක. අරගෙන රූලර් අපි අඳිමු. දැන් ඒක තිරස්ව වඳින්න කියලා නීතියක් නැහැ. හරිද? අර විභාගයට කළු ඉරේ උඩ අනි රූල් එකේ උඩම අඳින්නත් ඕන කමක් නැහැ. අඳින්න ඕනේ AB 6.5කට. කෝ අපේ රූලර්? මෙන්න අපේ රූලර්. අපි ගෙනාවා. අපි ගත්තා 6.5ක්. හරි නේද? හරි. කෝදුව ගත්ත දැන් කව කටුව අරගෙන අපි එයාව අරන් එනවා මෙතෙන්ට. අන්න බලන්න. අපි ගන්නවා මේක 6.5කට. හරියට හරි නේ. ගෙනල්ලා මෙතන ඡාපයයි. මෙතන හරියට උඩ තියලා ඡාපයයි.
පැත්ත මාරු කෙරුවා. මෙතන තිබ්බා. චාපය ඇන්දා. හරියට ආවනේ. ඊට පස්සේ අපි ආයෙම මෙහාව ගේනවා මෙතෙන්ට. දැන් මේක කුඩාවට එන්නේ. 6.5 ගත්තට පස්සේ පීතන අඳින්න ඕනේ බලන්න පරිස්සමට. අංශක කීයක්ද? 60ක කෝණයක්. එතකොට අපි මෙහාව ගෙනල්ලා චාපයක් දාමු. මෙතන තියමු. තියලා තව චාපයක් දාමු. එහෙනම් අපි ආව අයින් කළා. අපේ කෝදුව අරගෙන අපි මෙන්න මේ ඔන්න රේඛාව හරි. ඊට පස්සේ ඒකේ ගන්න ඕනේ පායි සෙන්ටිමීටර්. කව කටුව අරගෙන ගියා. පාකට ගත්තා. හරිනේ. මෙතනත් හරි. මෙතනට ගෙනල්ලා මෙතනේ තියෙනවා. තියලා අපි මේකේ 5ක් අඳිනවා. හරි. දැන් අපි අපේ රූලෙන් මෙන්න මේ ලක්ෂයයි යා කරන්න ඕනේ. හරි. කුඩා රූපයක් පොතේ හැටියට ලැබෙන්නේ. හරි. අකුරු දාමු. A B C. එතකොට හරි. BAC කෝණය ABC කෝණ සමච්ඡේදක නිර්මාණ. මේ කෝණ දෙක සමච්ඡේද කරන්නවලු A හා B. මතකයිනේ? ගන්න මෙයාව ගේන්න. දැන් මෙතන අංශක 60 ඇඳලා තියෙන හින්දා සමච්ඡේද කරගන්න ලේසි. ඒ ඡාප දෙකම අපි යොදාගමු. ඕනනම් අපිට පුළුවන් මේක ඇතුලේ ඡාප වැඩි වෙයි කියලා හිතනවා නම් මගේ බෝඩ් එක නිසායි මම ඒක කරන්නේ. මදාරියෙන් ඡාපයක් ගෙවුවා. ඡාපයක් ගෙවුවා. හරි. අන්න කෝණය සමච්ඡේද කෙරුවා. ඊට B කෝණයත් සමච්ඡේද කරමු. කව කටුව ගමු. ගේමු B වලට. හරිද? හරි. එහෙනම් පැත්ත ආරෝමනේ ටිකක් මෙහාට අදිමු. අපි ඡාප දෙකක් කපන්න යනවා. මේක එකයි. මේක එකයි. මේක හරියට ආවේ නැහැ නේ. මේක එකයි. මේක එකයි. ඔන්න බලන්න. ඔන්න මෙතන තියන්න හරියටම. තියලා හරියටම තියන්න. හරිනේ. මැද හරියෙන් ඡාපය අඳින්න. ඊළඟට මෙතෙන්ට ගිහින්. මෙතෙන්ට මේ ඊළඟ ඡාපය. අන්න ඡේදනය කරා. දැන් බලන්න. ඒකත් අපිට ආයෙත් අඳින්න වෙනවා. හරි. ඡේදන ලක්ෂය ලැබුණා. අපි ඒක යා කෙරුවා. හරි. දැන් බලන්න. හරි. ඡේදන ලක්ෂය O ලෙස නම් කරන්න. O ලෙස නම් කරන්න. O ලෙස නම් කරන්න. ඊළඟට කියනවා
ඕසිට AB පාදයට ලම්බයක් නිර්මාණය කරන්න. හරි. කෝ කව කටුව. හරි. ගත්තා අපි ඕවල තිබ්බා. පොඩ්ඩක් ඇද්දා. චාපයක් කැපුවා. පොඩ්ඩක් බැලුවා දෙපළක කපන්න පුළුවන් වෙන්න ඕනේ චාපය. හරි. එක පොළයි දෙක පොළයි. අන්නේ දෙපොලේ තිබ්බා. බලන්න. චාපයයි. මෙතන තියලා චාපයයි. ඡේදනය උනේ නෑනේ. හරි. රූල තියලා යා කරන්නේ. අන්න හරි. එතකොට මොකද්ද කියන්නේ? ලම්බකය නිර්මාණය කරේ අඩිය M ලෙස දක්වන්න. හරි. දැන් අපි ඊටු ටික අන්තර්වෘත්තය අඳින්නත් ඕනේ නේද? ඔව්. එහෙනම් අපි යනවා ආයිත් කව කටුවට. එනවා ඕල්. මේක යනවා M වලට. M වලට යනවා. හොඳට බලන්න මෙතන හරියට ඕවලට එන්න ඕනේ. මේක M වලට යන්න. දැන් බලන්න අපි ඕවල කේන්ද්‍රය තියලා කව කටුව M වලට පැන්සල අරගෙන අපි ලස්සනට වෘත්තය ඇඳලා බලන්න. පාද තුනම ස්පර්ශ වුණා. අපි ඒකට කියනවා අන්තර්වෘත්තය. හරි. අන්තර්වෘත්තය. හරි නේද? හරි. අපි බලමු මේගොල්ලෝ අපිට මොකද කියන්නේ කියලා. මේ තාක් දුරට තවත් තියෙනවා කියලා කොටසක් පේනවා. මුලින්ම කියනවා මෙන්න මෙහෙම කතාවක්. ත්‍රිකෝණයේ මේ 6.5 ඇන්දාට එක ලකුණයි 5ට එක ලකුණයි අංශක 60ට එක ලකුණයි මුළු ත්‍රිකෝණය ඇඳලා ඉවර වෙනකොට ලකුණු 3ක් දෙන්න කියනවා. හරි. කෝණ සමච්ඡේද දෙක ඇන්දට ලකුණු 2යි 5යි. හරි. M ලම්බකය ඇඳලා වෘත්තය ඇන්දට 2යි 7යි. දැන් මේ වෙද්දී අපි ලකුණු 7ක් ලබාගෙන තියනවා දරුවනේ. අපි යමු පොඩ්ඩක් එහා පැත්තට ගිහිල්ලා බලමු 4 වෙනි කොටස මොකද කියන්නේ කියලා. දැන් මේ රූපය මං චුට්ට ලොකු කරලා මෙහාට ගත්තා ළමයි පරිමාණය පොඩ්ඩක් දැන් වෙනස්. මොකද මිනුම් මොකුත් නැහැ මනින්න කියලා. මම මේක තීරුම් කරන්න ඕන නිසායි මම ඒක එහෙම කරන්නේ. එන්න මම එහෙම කරේ නෑ. මේකේ පොඩ්ඩක් ලොකු කරලා ගත්තා. ඕගොල්ලන්ට තියෙන්නේ ඒකේ මනින්න තමයි. හරි ලස්සනට පේනවා අවිල්ලා තියෙනවා කියලා ඔක්කොම. අන්තර්වෘත්තය මත D ලක්ෂයක් M හැර සොයාගත යුත්තේ D හිදී වෘත්තයට ඇඳි ස්පර්ශකය AB ට සමාන්තර වන පරිදිය. එවැනි ලක්ෂයක් සොයා D ලෙස දක්වා D හිදී වෘත්තයට ස්පර්ශකය නිර්මාණය කර. මෙන්න බබු. මේක තීරුම් කරගන්නයි ඕන උනේ මට. දැන් මම මේ රේඛාව මේම දික් කරගෙන යනවා. පාට ඇවිල්ලා. නිල් පාටෙන් ගමු. ඔන්න මම මේක දිගටම දික් කරගෙන යනවා. අන්න හරි. දැන් මේක දික් කරලානේ තියෙන්නේ. හරි. එතකොට මේ M අර අනිත් ලක්ෂය තමයි මෙන්න මෙතන D. මේක තමයි D. මේක තමයි D. මේක තමයි D ලක්ෂය. ආවා. දැන් D වලදී වෘත්තයට අඳින්න ඕනේ ස්පර්ශකයක්. එහෙනම් කෝ අපේ කවකටුව ඔන්න ගෙනාවා. අපි ගෙනිච්චා D වල තිබ්බා. D වල තියලා ඔන්න බලන්න මම ටිකක් ඈතට ගන්නවා මොකද මට මේ අස්සය ඇඳුත් ඕගලන්ට මේක පේන්නේ නැති නිසා. D වල තියලා දැන් මේ ලම්බකයක් අඳින්න යන්නේ මම. හරි. චාපයක් කැපුවා. අපි මේ රේඛාව දික් කරලා යමු.
දැන් ඒ පොළවල් දෙකේ තියමු මෙන්න එක පොලක් තියලා මේක විශාල කරලා චාපයක් ඇන්දා චාපයක් ඕන ගානක් ගන්න පුළුවන් ලොකු වැඩි වුණා නේද චාපයයි මෙතනට ගෙනියලා චාපය ඔන්න බබු හරි දැන් මෙන්න මේ ලක්ෂයයි මේ ආපු ලක්ෂයයි හරහා අපිට පුළුවන් සමාන්තර රේඛාව අඳින්න අන්න බලන්න එතකොට මෙයා මෙයාට සමාන්තර වෙනවා හරි ත්‍රාංශක 90ට තමයි එන්නේ එහෙනම් දරුවනේ මොකද අපිට කියන්නේ මෙතන ලක්ෂය තියෙන නිසා මේ පැත්ත විතරක් ගත්තම ඇති මේ පැත්ත ගන්න අවශ්‍ය නැහැ ලකුණු D ලකුණු කරාට 1යි ස්පර්ශකයට 2යි D ලකුණු කළාට 1යි ස්පර්ශකයට 2යි අන්න අපේ ලකුණු 10ම අපේ ළමයි ලබා ගන්න හරි අපි යමු රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය O වන අතර AB BC AC ජාය වේ P අනු AB හි මධ්‍ය ලක්ෂයයි P සිට O හරහා ඇඳි රේඛාවට D හිදී BC හමුවේ AOP X නම් ACD සොයා මෙන්න මේ කෝණය හොයන්න AODC මේක වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්වන්න හොඳයි මේ පැත්ත බලන්න මුලින්ම දරුවන් අපි මෙන්න මේක යා කරමු හරි දැන් ඔයගොල්ලෝ දන්නවා මේ මධ්‍ය ලක්ෂයට ජායේ ඉඳන් යා කරන රේඛාව මෙන්න මේක අංශක 90ක් වෙනවා ජායට ලම්බක වෙනවා හරි එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අනිවාර්යෙන්ම මොකද වෙන්නේ අංග සම වෙනවා ඒ නිසා මේක x නම් මේකත් x බවට පත් වෙනවා හරි ඊළඟට මොකද වෙන්නේ අයියෝ හරි ලේසියි මේ බලන්නකො මෙන්න මේ AB මගින් මෙන්න මේ ඡාපයෙන් මේ කේන්ද්‍රය ආපාතිත කෝණය කීයද 2x මේක 2x නම් මේ වෘත්තයේ ඉතිරි කොටසේ ආපාතිත කෝණය x මේ වගේ දෙගුණය මේක x හරි ඒක හරි නිකම් වෙනවා එහෙනම් අගය සෙවීම අගය සොයමු ACD කෝණය හරි නිර්මාණය OB ආකරන්න හරි OAP ත්‍රිකෝණය සහ OBP ත්‍රිකෝණයේ OA සමානයි OB අරයන් හරිනේ ඊට පස්සේ BP AP සමාන OP සමානයි OP පොදු පාදය හරි ඊට පස්සේ AP සමානයි BP දත්තය හරි අන්න එම නිසා
OAP ත්‍රිකෝණය අංග සමයි OBP ත්‍රිකෝණයට පාපාපා හරි එම නිසා AOP කෝණය සමානයි BOP කෝණය සමානයි X අනුරූපාංග එම නිසා AOB කෝණය සමානයි 2x මේ මුළු එක 2x එම නිසා ACB නැත්නම් ACD සමානයි x හේතුව 2යි පරිධියේ කෝණය කෙටියෙන් කියනවා නම් සමානයි කේන්ද්‍රයේ කෝණයට හරි ෂෝක් අන්න බලන්න එතකොට අපි ඒක ලස්සනට සාධනය කෙරුවා. එතකොට පළවෙනි කොටස සාධනය කරනවට මේක එක විදියට කරන්න පුළුවන්. ලකුණු 2යි 4යි 6යි 8ක් දෙන්න කියලා තියෙනවා. 8ක් දෙන්න කියලා තියෙනවා. එතකොට අංග සාමයෙන් ආවනම් ඔක්කොටම අපි ලකුණු 8ක් දෙනවා. හරි. ඊළඟට බලන්න එක ලේසි ඊළඟ කොටස. මොකද්ද කියන්නේ? අපිට කියනවා AODC වෘත්ත චතුරස්‍රයක් බව. එතකොට සාකයු AODC වෘත්ත චතුරස්‍රයක් බව. හරි. සාධනය මේ පැත්ත බලන්න. ලේසි සාධනය ලේසි. අපි නැත්තම් මේක පල්ලෙහාට යමු නේද? පල්ලෙහාට යමු. මේ මුඩට දාලා පල්ලෙහාට යමු. එතකොට බෑනේ රූපය පෙන්වන්න ඕනේ. අන්න. කොහොම තියමු. හරි. දැන් ওই දරුවෝ පොඩ්ඩක් බලන්න මම මෙන්න මේ කරන වැඩේ. මේ කරන වැඩේ බලන්න. මෙන්න මේ චතුරස්‍රය දිහා බලන්න. මේ චතුරස්‍රය දිහා බලන්න. මෙන්න මේ චතුරස්‍රය දිහා බලන්න. දැන් අපි උප්පු කරලා දිනවනේ දරුවනේ. මේ චතුරස්‍රයේ මෙන්න මේ කෝණය x කියලා අපි ඔප්පු කරලා තියෙනවා. මේක x බව දීලා දෙනවා. චතුරස්‍රයේ පාදයේ අධික්කිරව මැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එහෙනම් අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන නම් ඒ කියන්නේ අපි වෘත්ත චතුරස්‍ර ප්‍රමේයයක්. වෘත්ත චතුරස්‍ර ප්‍රමේයයක් තියෙනවා. පාදයේ අධික්කිරවම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියලා. එහෙම නැත්නම් තමන්ට පුළුවන් මේක හොයලා මේක 180 ඍණ x නේ. මේ සම්මුඛ කෝණ යුගලය පරිපූර්ණ කරගන්න පුළුවන්. අපි ඒ ක්‍රමයට යමු. AOD නිල් පෑනට යමු. AOD සමානයි 180 ඍණ x සරල කෝණය. AOD ධන අන්න ACD එතකොට අපිට එනවා 180 ඍණ x ධන x කියන්නේ 180යි. සම්මුඛ කෝණ යුගලය පරිපූරක නිසා අන්න එක ලියන්න ඕනේ ප්‍රමේය. මොකද වෙන්නේ? AODC වෘත්ත චතුරස්‍රයකි. අන්න බබෝ අපි ලිව්වා ලස්සනට. හොඳයි. එතකොට මේ ටික අපි ඒ පිටුවේම ගන්න ඕන නිසායි එහෙම කෙරුවේ.
අන්න එතකොට අපි දෙන්න කියනවා ලකුණු කීයද? දෙකක්. මේ ටික ඔක්කොටම දෙන්නේ ලකුණු දෙකයි. හරි. 8යි 2යි 10යි. ඒක බොහොම ලේසි ගානක්. එහෙනම් අපි යමු ඊළඟ ගාන සොයාගෙන. බලන්න. ඒකත් ජ්‍යාමිතිය ගානක්. ඕගොල්ලන්ට දකින්නකොට මතක් වෙයි. බලන්න මෙයාගේ මධ්‍ය ලක්ෂය මෙයා මේ ABC ත්‍රිකෝණයේ ABAC පාදවල මධ්‍ය ලක්ෂයන් පිළිවෙලින් D සහ E වේ. BA ට සමාන්තරව CR මෙන්න මේක ඇඳ තිබේ. මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරි. අපිට කියනවා එක මොකක්ද කියන්නේ? එක සාකයු. අපි මෙතන ලියමු. එක සාකයු. මොකක්ද? ADE ත්‍රිකෝණය අංග සමයි කාටද? CEF ත්‍රිකෝණය. බව. හරි. එහෙනම් මෙන්න සාධනය. හොඳට බලන්න. ADE ත්‍රිකෝණය එහෙමයි ලියන්නේ. සහ CEF ත්‍රිකෝණය. හරිද? මොනවද දන්නේ? මොනවද දන්නේ? AE සමානයි EC. දත්තය. එහෙම නැත්නම් මල මධ්‍ය ලක්ෂය. හරි. ඊට පස්සේ මෙන්න මේ දෙන සමාන්තර නිසා AE DAE 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 FC ට සමානයි. ඒකාන්තර කෝණ. ඉස්සෙල්ට අකුරනේ. ඕනම් ප්‍රතිමුඛ ගන්නත් පුළුවන් මේක මේකට. AED සමානයි CEF ප්‍රතිමුඛ කෝණ. අන්න ළමයි. මේ කරුණු තුන උඩ ADE ත්‍රිකෝණය අංග සමයි CEF ත්‍රිකෝණයට. මොකද්ද? කෝපා කෝණයයි අනුරූප පාදයයි. හරි. 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 ඊට පස්සේ කියනවා AF සහ DC යා කරමු. AF සහ DC යා කර. අන්න මෙන්න DC යා කර. පොඩ ගැදයි කමන්නේ දීලා තියෙන විදිහට අපි යා කරේ. යා කර. ADCF දෙක. ඔව්. සාකයු ADCF සමාන්තරාශ්‍රයක් බව. එනම් සාධනය ADCF චතුරස්‍රයේ චතුරස්‍රයක් නේ ළමයි. AE සමානයි කාටද? EC එක දත්තය මල. දැන් මේ ත්‍රිකෝණාංග සම නිසා මොකද වුනේ? D සමානයි EF ට. D සමානයි EF ට අනුරූපාංග. D සමානයි EF. ත්‍රිකෝණ අංග සම නිසා තමයි ඒක ආවේ. ඒතර බලන්න චතුරස්‍රයේ විකර්ණ එකිනෙක මොකද වෙන්නේ? විකර්ණ එකිනෙක සමච්ඡේද වන නිසා ADCF සමාන්තරාශ්‍රයකි. හරි. සමාන්තරාශ්‍රයකි. දැන් බලන්න එතකොට අපි ලකුණු දෙක නිමු. කොහොමද දෙන්නේ කියලා බලමු මේගොල්ලෝ. පළවෙනි කොටසට අපිට කියනවා අංග සාමය හරියට තියෙනවා නම් ලකුණු 3ක් දෙන්නලු. ලකුණු 3ක් දෙන්නලු. හරි.
ඊට පස්සේ කියනවා දෙවෙනි කොටසේ සමාන්තර ආශ්‍රයක් බව ඔප්පු කරාට තව ලකුණු දෙකක් දෙන්න කියනවා. හරි. කො හරි. ඊළඟට මෙන්න මේ වර්ගඵලය පෙන්නනවට අපිට කියනවා තව ලකුණු 3ක් දෙන්න කියලා. වර්ගඵලය පෙන්නනවා. තව ලකුණු 3ක් දෙන්න කියලා. අපි ඒක පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක පොඩ්ඩක් බලන්න. මොකද්ද කියන්නේ? ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. මේක පොඩ්ඩක් අපි ඉඩ හදාගමු. කියන්නේ ABC ත්‍රිකෝණය සමානයි කාටද? ABC ත්‍රිකෝණය සමානයි BCED චතුරස්‍රය. BCED චතුරස්‍රය ධන ADE ත්‍රිකෝණයට. ADE ත්‍රිකෝණයට. දැන් ABC ත්‍රිකෝණය සමානයි BCED චතුරස්‍රය ධන. මෙන්න මේක වෙනුවට අපි දැක්කා මේක අංග සමයි කියලා. ඒ නිසා අපිට මේ වෙනුවට දාන්න පුළුවන් ECF ත්‍රිකෝණය. මෙයා වෙනුවට ECF ත්‍රිකෝණය. අන්න එතකොට අපිට ලැබෙනවා ABC ත්‍රිකෝණය සමානයි. මෙන්න මේ දෙන්න එකතු වුණාම මේ චතුරස්‍රයයි මෙයයි BCFD සමාන්තර ආශ්‍රය ලැබෙනවා. නමුත් බලන්න මේ BCFD සමාන්තර ආශ්‍රයයි DCFA සමාන්තර ආශ්‍රයයි එකම ආධාරකය උඩ තියෙන්නේ. හරි. ඒම නිසා අපිට ලියන්න පුළුවන් හරි. මොකද්ද ලියන්න පුළුවන්? අපිට ලියන්න පුළුවන් BCFD ABC ත්‍රිකෝණය සමානයි. මේ BCFD වෙනුවට අපිට ලියන්න පුළුවන් මොකද්ද? ADCF සමාන්තර ආශ්‍රය. හේතුව තමයි මේ දෙන්න තියෙන්නේ එකම ආධාරකය එකම සමාන්තර රේඛා අතර. අනේ හේතුව උඩ ඒ දෙන්න වර්ගඵලයෙන් සමානයි. එතකොට ඒකට අපි දෙනවා ලකුණු කීයද බලමු. ඒකට අපි දෙනවා ලකුණු කීයද කියලා බලමු. 1යි දෙන්නේ දරුවන්. 1යි 1යි 2යි 3යි 3යි 1යි 2යි 3යි ඔව් කොටම 8යි 3යි 3යි 8යි. හරි ෂෝ. අපි බලමු 8ක් දුන්නා. 8ක් දුන්නා. අතනට 3යි මේකට 2යි මේකට 3යි වර්ගඵලය. අපි ඒක පල්ලෙහාට පොඩ්ඩක් අරගෙන අයිසරක් කියලා දෙන්නම් පොඩ්ඩක් බලන්න කරපු විදිය. මුලින් මං ගත්තා මෙන්න මේ චතුරස්‍රය මේකයි මේකයි. මේ ත්‍රිකෝණය හැදෙන්නේ මේ චතුරස්‍රයට මේ කෑල්ල එකතු වෙලා. මේ කෑල්ලට සමානයි. එහෙනම් ත්‍රිකෝණය සමානයි මේ සමාන්තර ආශ්‍රය. මේ සමාන්තර ආශ්‍රය මේකට සමානයි. එහෙනම් ත්‍රිකෝණයේ එම සමාන්තර ආශ්‍රයට මොකද වුනේ? සමාන වුණා. හරිද? අපි යමු ඒකේ
ඊළඟ කොටස මොකක්ද කියලා බලමු. D සමානයි A කෝ D සමානයි A. ඉරි කෑලි එකක් මේකටත් දාන්න පුළුවන්. නම් ADC අංශක 90 බව පෙන්වන්න. ADC අංශක 90 බව පෙන්වන්න. දැන් මේකට සමානයි. මේක හදන්න දෙයක් නැහැ. මේක x නම් මේක x. මේක y නම් මේ ත්‍රිකෝණය මේකත් y. දැන් 2y දන්න 2x 180y එන x දන්න y 90. අපි ලේසියට ලියමු. සාකයු මොකද්ද? ADC කෝණය අංශක 90 බව සාධනය AE සමානයි D D සමානයි A නිසා EDA සමානයි EAD සමානයි x ට. හරි. ඒ වගේ DEC ත්‍රිකෝණය මේක ADE ත්‍රිකෝණය. මුලින් ගත්තේ මේ ත්‍රිකෝණය මෙයයි x වෙන හැටි පෙන්න. ඊපස්සේ DEC ත්‍රිකෝණයේ D සමානයි EC නිසා කියන්න DCE සමානයි D කාටද CDE ට y. හරි. දැන් ADC ත්‍රිකෝණය සලකන්න. ADC ත්‍රිකෝණය 2x ධන 2y 180. දෙකෙන් බෙදන්න x ධන y 90යි. හරි. මෙතන x ධන y කියන්නේ ADC. ADC යනවා. ඒකට කල්පනාවෙන් කරන්න ඕනේ ආයිසරයක් බලන්න. මේ පාදයේ සමාන. නිසා මෙයා x මෙයා x. මෙයා වෙන එක්කෙනෙක්. වෙන ත්‍රිකෝණය. නිසා මෙයා සමාන x දාන්න බෑ. මෙයා y නම් මෙයා y. එතකොට 2x දාන්න 2y 180යි නම් x දාන්න y 90යි. ලකුණු කීයක් දෙන්න කිව්වද බලමු. මම හිතන්නේ ඉතුරු ලකුණු දෙක තමයි දෙන්න තියෙන්නේ. ඔව්. හරි. අපි යමු. අන්න බලන්න. 11 වෙනි ගාන. අරය 21ක් වන ඝන ගෝලාකාර වීදුරු බෝලයක්. ඔන්න වීදුරු බෝලයක්. අරය 21යි වන එයින් සර්ව සමග සිලින්ඩර වීදුරු කැට. පොඩි සිලින්ඩර හදනවලු 240. පොඩි කාසි වගේ 240ක් හදනවලු. හරි. වීදුරු මුකුත් අපතේ යන්නේ නැහැ. තැටියේ අරය ආර්ලු. උස 9.1යිලු. නෑ උස සෙන්ටිමීටර් 6.9යි. 6 බෙදීම 9 බව පෙන්වන්න. එහෙනම් මුලින්ම අපි ගෝලයේ පරිමාව සොයමු. ඕමි. 3 පයි r ඝනය. 3 පයි 21 3 බලය. හරි. ඊළඟට සිලින්ඩර 240 පරිමාව පයි r
වර්ගයයි චවරක් 240. මෙන්න පයි මෙන්න R වර්ගය. H කියන්නේ කවුද? R යට 9 වරක් 240. පොඩ්ඩක් කැපෙයිනේ. 3 වරක් 3යි 3 වරක් 80. එතකොට 80යි 6යි R 3 බලය බෙදීම 3. දැන් R සඳහා උත්තරයක් අහන්නේ. දැන් මේක උණු කරලා තමයි මේක හදන්නේ. මේ උණු කරලා හදනවා නම් ලෝ අපතේ නොයනවා නම් දරුවනේ මොකද වෙන්න ඕනේ? මොකද වෙන්න ඕනේ? මොකද වෙන්න ඕනේ? මේ පරිමාව 80යි 6R 3 බලය බෙදීම 3 සමාන වෙනවා 4යි පයි 21 3 බලය බෙදීම 3ට. හරි. කැපෙනවා කියන්න දෙපැත්තම 3ෙන් ගුණ කරොත් මේක කැපෙනවා. පයි කැපෙනවා. 4 වරක් 20ක් එනවා. කොට R 3 බලය කියන්නේ 21 3 බලය බෙදීම 20. හරිද? හරි ෂෝක්නේ 3 බලය ගද්දී R සමානයි. මෙතන 21 ආවා. මෙතන 20 තුන්වෙනි මූලය. අන්න බබු. හරි. හැබැයි මේකට ගොඩක් ලකුණු හම්බ වෙන එකක් නැහැ. අපි බලමු මේගොල්ලෝ කොහොමද කියන්නේ කියලා. ඔව්. හරි. ගෝලයක පරිමාවට 1යි. තැටියක පරිමාව හොයන්න 1යි. ඔව්. ඊට පස්සේ ඒ දෙන්න සමාන කරනවට 2යි. උත්තරේ පෙන්නනවට 1යි. ලකුණු 5යි. හරි. ඊට පස්සේ දශම ස්ථාන දෙකකට මේක නිවැරදිව හොයන්න කියනවා අපිට. අපි යනවා එහා පිටුවට. ගිහිල්ලා බලමු. අන්න බලන්න. දැන් මේක ලඝු වලින් හදලා R හොයන්නලු දෙවන දශම ස්ථානයේ. මුලින්ම අපි LG දාමු. LG R සමානයි LG 21 බෙදීම 20 3න් 1 බලය. අපි ඒක විහිදුවලා ලියමු. LG 21 අඩු කිරීම 3න් 1යි LG 20. හරි ෂෝක්. LG R පූර්ණාංශය 1.0. මේකෙත් පූර්ණාංශය 1.3න් බෙදන්න. 21 බිඳුව කො 32යි 22. මෙතෙන් දෙන්න ඕන 32යි 22. 20 බිඳුව නම් 30යි 10. මට ඒක මතකයි. 20 බිඳුව 30යි 10. 20 බිඳුව 30යි 10. 30යි 10. අන්න. දැන් බලන්න අපි මේක සුළු කරමු. LGR ලඝු R මේක 1.3යි 2යි 22. 13ට 3 වරක් 4 12යි. හරිද කියන්නකෝ? 3 වරක් 4 12යි. 10ට 3 වරක් 3 9යි. 11ට 3 වරක් 3 9යි. 20ට 6යි කියන්නේ 7ක් දා ගන්න පුළුවන්. අය වන්න 3 වරක් 4 12යි. 10ට 3 වරක් 3යි. 11ට 3 වරක් 3යි. හරි. දැන් මේකෙන් මේක අඩු කරන්න තියෙන්නේ. මොකද්ද? 32යි 22න් 43යි 37ක් අඩු කරන්න. 12න් 7ක් පහයි. 11න් කීයද? 8යි. 11න් 8යි.
8යි 8යි 85යි. LGR 8යි 8යි 85යි. එහෙනම් R කියන්නේ ඇන්ටි ලොග්. 88යි 85 හොයන්න. 88යි 85 හොයන්න. 88යි 85 හොයන්න. 88යි 85 82 තියෙනවා. 77 3 5. 77 3 5 එකද පූර්ණාංශයයි. එතකොට මේක වට යන්න 7.74යි සෙන්ටිමීටර්. 7.74යි සෙන්ටිමීටර්. ලකුණු දෙන විදිය අපි බලන්න ඕනේ. මෙන්න මේ පේලිය ලියනවට එක ලකුණ 88යි 86 හෝ 85 ආසන්න වශයෙන් ආවට එක ලකුණයි. 77යි එකට එකයි. උත්තරයට එකයි. වටේනවට එකයි ලකුණු පහක් තියෙනවා. එකයි 88යි 86ට එකයි හරි. 1 2 3 4යි 5යි. අන්න ලකුණු 5යි අපි දුන්නා. ඉස්සෙල්ල එකට 5ක් දුන්නා. එහෙනම් දරුවනේ අපි ලකුණු 10ම දීලා ඉවරයි. ඒතකොට දාන්න අපි අන්තිම ගානට යන්නේ. මේ 11 තමයි ඉවර කළේ. අපි යමු 12ට. මොකද කියන්නේ? බලන්න 12. හොඳයි. අපි එහා පිටුවට ගිහිල්ලා මුල් කොටස් දෙක ඉස්සලා බලමු. ටෙස්ට් එක්දින ක්‍රිකට් තරඟවල ජනප්‍රියත්වය මැනීමේ සමීක්ෂණයකදී පුද්ගලයන් 50 දෙනෙකු ලබා දුන් තොරතුරු වලින් පහත දැක්වෙන දෑ අනාවරණය විය. පුද්ගලයන් 50 දෙනෙක්. එන අපි කෙලින්ම 50 දාගන්න. ඒක සර්වත්‍ර කුලකය. හරි. දැන් අතන බලන්න. 15 දෙනෙකු ටෙස්ට් තරඟ නරඹා තිබුණේ. ඒගොල්ලෝ මේ රූපය දීලා තියෙනවා. මේක 15යි. 15 දෙනෙකු ටෙස්ට් තරඟ නරඹා තිබුණේ. 15 දාගන්න ඕනේ. 13 දෙනෙකු ටෙස්ට් හා එක්දින තරඟ දෙකම නරඹා තිබුණේ. දෙකම නරඹා තිබුණේ. ටෙස්ට් තරඟ එක්දින. එහෙනම් මෙතන 13. හරි. මේකත් හරි මේකත් ගත්තා. 5 දෙනෙකු මෙම ආකාර දෙකෙන් එක ආකාරයක්වත් නරඹා නොතිබුණේ. හරි. පහත දී ඇති වෙන්රූප සටහන පිටපත් කරගෙන දී ඇති තොරතුරු අසුරින් එක් එක් ප්‍රදේශයට අවයව ගන්න. අන්න පුරවන්න කියන්නේ. 15න් 13ක් දැම්ම. දෙකක් ඉතුරුයි. 15යි 5යි 20යි එනම් මේකෙන් 30යි. බලන්න 50 එනවද කියලා. 2යි 15යි 20යි 30යි. රූපේ හරි. එක් දින තරග නරඹා තිබූ පිරිස කොපමණද? මේක බලන්න එකතු කරන්න. 13යි 30යි. එහෙනම් කීයද? 40යි. 40යි. බලමු ඒගොල්ලන්ගේ ලකුණු දීමේ පටිපාටිය කොහොමද කියලා. ඔව්. මේමයි කියන්නේ 2යි 13යි 30යි 5යි. එතකොට ඒ ටික ඔක්කොම තියෙනවා නම් ලකුණු මේකට එක ගානේ 4ක් දෙන්න කියලා කියනවා. හරිද අසංග පුතා? හරිද? හරි. වගේ හරි නේද? හරි. හොඳයි ජයන් කියන්න බලන්න. ඊළඟ එකට ආපු උත්තරේ ඔයාට මේ බලන්න මෙතන වැරද්දක් පේන්නේ නැද්ද? මෙන්න බලන්න මට පේනවා වැරද්ද. මොකද්ද මේකතුව? මෙතන ඉන්න ඕනේ කීයද ජයන්? 43යි නේද? ඔව්. අන්න බලන්න අපි මාර්කින් ස්කීම් එකේදී ඒක දැක්කා ඒ වැරද්ද. හරි. ඒකට දෙන්න කියනවා ලකුණු දෙකක්. එහෙනම් අන්න රතු පෑනනේ. දැන් ලකුණු කීයද? ලකුණු 6ක් දීලා තිනවා. අන්න බලන්න ලකුණු 6ක් දීලා තිනවා. හරි. අපි යමු තුන්වෙනි කොටස බලන්න. එතන 43 එන්න ඕනේ. හරි. එමිති වර්ධින්න පුළුවන්. හැබැයි ලකුණු කපන ඕගොල්ලෝන් ගෙන්න. හරි. යමු.
මෙම 50 දෙනාගෙන් 33 දෙනෙකු පිරිමින් වන අතර ඔවුන් සියලු දෙනාම එක් දින තරඟ නරඹා තිබුණි. තවද පිරිමින් 9 දෙනෙකුත් ටෙස්ට් තරඟද නරඹා තිබුණි. හරි. ඉහතදී ඇති වෙන්රූප සටහන නැවත පිටපත් කරගෙන පිරිමි දැක්වෙන උපකුලකය සුදුසු පරිදි ඇතුළත් කොට එක් එක් පෙදෙසට අයත් අයවා ගන්න සොයා පෙදෙස් තුළ ඒවා ලියා දක්වන්න. හොඳයි අපි පොඩක් ඉස්සෙල්ලා බලමු අරක. ටෙස්ට් තරඟ එක් දින තරඟ. හරි. එහෙනම් අපිට සිද්ධ වෙනවා. ටෙස්ට් තරඟ එක් දින තරඟ. හරි. මුලින් අපි ටෙස්ට් තරඟ දිහා බලමු. ඔන්න බලන්න. අපි ටෙස්ට් තරඟ දිහා බලන්න යනවා. මෙන්න මේක ටෙස්ට් තරඟ. හරි. මේක එක් දින තරඟ. හරි. එතකොට පිරිමි අයත් හිටියා කිව්වා නේද? අන්න ඒකත් අපි ගෙනාවා. හරි චෝක් ඇති නේද? දැන් බලන්න. දැන් අපි සර්වත්‍ර කුලකය ඇඳලා ඉමු. සර්වත්‍ර කුලකය. ඔන්න මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. දැන් මේවා අපි නම් කරන්න ඕනේ. මේකත් නම් කරන්න. මේකත් නම් කරන්න ඕනේ. මේකත් නම් කරන්න ඕනේ. හරි. දැන් ඔන්න අපි ලියන්න යන බබු. මේකේ සරලත්ව කොටක. දැන් බලන්න එතකොට මෙතන ටෙස්ට් තරඟ. ටෙස්ට් කියලා දාමු. දැන් මේ ලොකු එකේ එන්නේ එක් දින තරඟ. මෙන්න මේකේ එක් දින. මෙන්න පිරිමි. පිරිමි තමයි මෙතන ඉන්නේ. පිරිමි. දැන් හරි. හරි නේද? හරි. පිරිමි අය. 50 දෙනාගෙන් 33 දෙනෙකු පිරිමින් වන අතර. කොම 50යි. 33 දෙනෙකු පිරිමින් වන අතර. හරිනේ? ඔවුන් සියලු දෙනාම එක් දින තරඟ නරඹා තිබුණි. හරි. දැන් තමයි හොඳ. පහතදී ඇති වෙන්රූප සටහන නැවත පිටපත් කරගෙන පිරිමි දැක්වෙන උපකුලකය සුදුසු පරිදි එහි ඇතුළත් කොට එක එක් බෙදගත් අවයව ගන්න සොයා අදාළ පෙදෙස් තුළ ඒවා ලියන්න. හරි. පිරිමි 9 දෙනෙකු ටෙස්ට් තරඟ නරඹා තිබුණි. කො පිරිමි? මෙන්න පිරිමි. මෙන්න ටෙස්ට් තරඟ. ඒතර මෙතන 9ක් එනවා. හරි. 33යි 9යි කියන මේක 24ක් එනවා. හරි. එක් දින තරඟ නරඹා තිබූ ගැහැණු ගණන කොපමණ වීද? එතකොට ඉතුරු ටික අපි දැන් හොයාගන්නයි යන්නේ. ගැහැණු එක් දින තරඟ නරඹා තිබූ ගැහැණු ගණන. හරි. කො එක් දින? මෙන්න මේක. එතකොට පිරිමි නොවන අය අපි හොයන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලා එක පොඩ්ඩක් යමු. එතන මේ දෙවර්ගයම නරඹපු අය කීයද කියලා බලන්න. 13යි. 13යි ටෙස්ට් තරඟ විතරක් 2යි. 13යි 2යි. මේක 13 නම් 4යි. මෙතන 2යි. හරි. ඊළඟට මෙතන 43යි එක් දින තරඟ. එක් දින තරඟ. 33යි නේ. 37යි. එතකොට 43ක් එන්න කීයක් මදිද? මෙතන 33 6යි නේ 6යි. හරි. දැන් හරි 43ක් තිබුණා මේකේ. එක් දින තරඟ 43ක් තිබුණා. හරි. මෙතන 10. අහන්නේ මොකද්ද? එක් දින තරඟ නරඹා තිබූ ගැහැණු අය. ගැහැණු අය කියන්නේ පිරිමි නොවන අය. කො පිරිමි නොවන අය. පිරිමි නොවන අය. ගැහැණු එක් දින. මෙතන 6යි. මේ 4 දෙනාත් එක් දින තරඟ නරඹුවා. එහෙනම් උත්තරේ
6 උත්තරේ 10යි. උත්තරේ 10යි ළමයි 10යි. තේරුණා නේද ලස්සනට පිරෙව්ව හැටි? හරි. අපි බලමු කොහොමද ලකුණු දෙන්නේ කියලා. උපකූලකයක් ලෙස පිරිමි ඇඳීමට 1 ලකුණයි. 4යි 9යි ලකුණු කිරීමට 1 ලකුණයි. 24යි 6යි ලකුණු කිරීමට 1 ලකුණයි. එතකොට ලකුණු 3යි. 3යි මේ 4යි 6යි එකතු කරාට අන්න බලන්න ලකුණු 10ම දීලා ඉවරයි. අන්න දරුවනේ. දැන් බලන්න ආයතන පොඩ පිරිමි නොවන අය තමයි ගැහණු. කො පිරිමි කො? මම පාඩ පොඩ දාන්න පිරිමි. මේකේ ඉන්නේ පිරිමි. මේකෙත් ඉන්නේ පිරිමි. ඒතර පිරිමි නොවන අය තමයි ගැහණු. මේ පිරිමිගේ වටේ ඉන්න ඔක්කොම ගැහණු. හැබැයි අපිට ඕනේ කවුද? එක් දින තරඟා නරඹු ගෑනු. දින තරඟා නරඹු ගෑනු තමයි මෙන්න මේ දෙන්න. 6යි 7යි. හැබැයි මේගොල්ලොත් ගෑනු. ඒගොල්ලෝ ටෙස්ට් තරඟ නරඹන. ටෙස්ට් තරඟ විතරක් ඒගොල්ලෝ නරඹලා තියෙනවා. ඉතින් මේව ලස්සනට මේකෙන් තීරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් ඒතර ගෑනු අය හොයන්න නම් අපි මේ කට්ටිය අර අනිත් ඔක්කොම ගෑනු අය. හරි. එහෙනම් දරුවනේ අපි එතනින් අපේ 2016 ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන්ම කතා කරලා සම්පූර්ණයෙන් ඒක නිමාවට පත් කරනවා.